වස්සාන ධර්ම දේශනා. සිල්වන්ත කෙනා කල්පනා කරනවා පංචශීල ප්‍රතිපදාව කඩකඩා ජීවත් වෙනවට වඩා හොඳයි පංචශීලය ආරක්ෂා කරගෙන දවසක් වුණත් ජීවත් වුණොත්. අවුරුදු 100ක් හිටියත් වැඩක් වෙන්නේ නැහැ දුස්සීලන. සිල්වන්තව ඉන්න එක මොහොත බොහොම වටිනවා. ඒ නිසා සමහර උදවිය තමන්ගේ ජීවිතය නැති වෙලා ගියත් සත්වඝාතන අකුසල කර්මයේ යෙදෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය අහිමි වෙලා ගියත් බඩගින්නේ මැරිලා ගියත් හොරකම් කරන්නේ නැහැ. මොන විදියට තමන්ගේ ජීවිතයට හානියක් ආවත් කාමයන්හි වරදව හැසිරෙන්නේ නැහැ. මොන අභියෝගයක් ආවත් බොරු කියන්නේ. මොන ප්‍රශ්නයක් ආවත් මද්ද්‍රව්‍ය භාවිතා කරන්න යන්නේ නැහැ. ඒ කෙනා හැම අභියෝගයක්ම ජය අරගෙන සිල්වන්තව ජීවිතය ගත කරන්න මහන්සි ගන්නවා. ඒ වගේ මිනිස්සු පිළිබඳව දුස්සීලයකට අහන්න ලැබුණාම ඒ දුස්සීලයා හිතන්නේ අර මිනිස්සයා මහ මෝඩ මිනිස්සෙක් කියලා. තමන්ට කරදරයක් කරන්න එනවා නම් යම්කිසි සත්වයක ඒ සත්වයා මරලා දාලා තමන් සැනසෙන්න තමයි දුස්සීලය බලන්නේ. තමන්ට කණ්ඩ නැත්තම් අනුන්ගේ ගෙයක් බිඳලා හරි අනුන් අමාරුවෙන් හම්බ කරපු දෙයක් දැහැගෙන හරි තමන් කණ්ඩ තමයි උත්සාහ කරන්නේ. පරපුරුෂ සේවන පරධාර සේවනෙහි යෙදෙන්නමයි උනන්දු වෙන්නේ. බොරු කියලා හරි බොරු සාක්ෂි දීලා හරි තමන් හම්බ කරගෙන තමන්ගේ ගමන හදාගන්නයි උනන්දු වෙන්නේ. මද්ද්‍රව්‍ය භාවිතා කරනවා, වැරදි වැඩ කරනවා. ආන් ඒ වගේ දුස්සීලයකට සිල්වත් උදවිය ගැන කතාව අහන්න කැමති නැහැ. සීලේ ආනිසංස සීලේහි වටිනකම පිළිබඳව අහන්න කැමති නැහැ. අපස්සුතස්ස බාහු සච්ච කතා දුක්ඛතහ. අල්පශ්‍රුතයාට බහුශ්‍රුත කතාව අහන්න කැමති නැහැ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ස්වීඩනයේ පදිංචි මාලනී මැණිකේ සමග කුරුණෑගල පදිංචි අශෝකා මැණිකේ යන දියණියන් විසින්. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 22කට පෙර පරලොස්සැපත් KD ඇසිලින් පෙරේරා මෞතුමියට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. සිදු කරනු ලබන්නා වූ මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් KD ඇසිලින් පෙරේරා මෞතුමියට සුගතිගාමීව චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචන්නං භික්ඛවේ පුග්ගලානං කතා දුක්ඛතා පුග්ගලං පුග්ගලං උපනිධාය කතමේ සංපංචන්නං අස්සද්ධස්ස භික්ඛවේ සද්ධා කතා දුක්ඛතා දුස්සීලස්ස සීල කතා දුක්ඛතා අපස්සුතස්ස බාහු සච්ච කතා දුක්ඛතා මච්චහරියස්ස චාග කතා දුක්ඛතා
දුප්පඤ්ඤස්ස පඤ්ඤ කතා දුක්ඛතාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ස්වීඩනයේ පදිංචි මාලනී සහ මැනිකේ යන ඇත්තන් සමග කුරුණෑගල පදිංචි අශෝකා මැනිකේ යන දියණියන් ඇතුළු පවුලේ පින්වතුන් කොයි කවුරුත් ඒක රාශී වෙලා බොහොම වටින අරමුණු රැසක් මූලික කරගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න හේතු වන ධර්ම කාරණා බොහෝමයක් දේශනා කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පරිශීලනය කරනකොට අපට වඩාත් පැහැදිලි වෙනවා මේ ධර්මය අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයටම ගැලපෙනවා. මුල මැද අග කියන තුන් තැනම පිරිසිදුයි. එවැනි දේශනයක් තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරලා තිබෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සද්ධම්ම වග්ගයේ සඳහන් වෙන දුක්ඛතහා කියන සූත්‍ර දේශනාව. දුක්ඛතහා කියන වචනේ තේරුම අහන්න අමාරු දුෂ්කර කතා කියන අදහස. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පංචන්නම් භික්ඛවේ පුග්ගලානං කතා දුක්ඛතහා. පුද්ගලයෝ පස් දෙනෙකුට මහණෙනි මේ කතා පහ දුෂ්කර කතා බවට පත් වෙනවා. අස්සද්ධස්ස භික්ඛවේ සද්ධා කතා දුක්ඛතහා. ශ්‍රද්ධාවක් නැති මිනිසෙකුට මහණෙනි ශ්‍රද්ධාව පිළිබඳ කතාව අහන්න අකමැති දුෂ්කර කතාවක් බවට පත් වෙනවා. දුස්සීලස්ස සීල කතා දුක්ඛතහා. දුස්සීල පුද්ගලයෙකුට සීලය ගැන කතාව අහන්න අකමැති කතාවක් බවට පත් වෙනවා. අපස්සුතස්ස බාහු සච්ච කතා දුක්ඛතහා. අල්පශ්‍රුතයාට බහුශ්‍රුත කතාව අහන්න අකමැති දුෂ්කර කතාවක් බවට පත් වෙනවා. මච්චරියස්ස චාග කතා දුක්ඛතහා. මසුරු ගති ලක්ෂණ තියෙන ලෝභ මිනිහෙකුට පරිත්‍යාගයේ පිළිබඳ කතාව අහන්න අකමැති දුෂ්කර කතාවක් බවට පත් වෙනවා. දුප්පඤ්ඤස්ස පඤ්ඤ කතා දුක්ඛතහා. මෝඩ අඥාන කෙනෙකුට ප්‍රඥාවන්ත කතාව අහන්න අකමැති දුෂ්කර කතාවක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කස්මාච්ච භික්ඛවේ අස්සද්ධස්ස සද්ධා කතා දුක්ඛතහා. කොහොමද මේ ශ්‍රද්ධාවක් නැති මිනිසෙකුට ශ්‍රද්ධාව පිළිබඳ කතාව අහන්න අකමැති කතාවක් බවට පත් වෙන්නේ? ශ්‍රද්ධාවක් නැති කෙනෙක් ශ්‍රද්ධාව පිළිබඳව කතාවක් ඇහෙනකොට මොකද කරන්නේ? කේන්ති ගන්නවා, කෝපය ඇති කර ගන්නවා, ද්වේෂය ඇති කර ගන්නවා. ඇයි ඒකට හේතුව? ඒ ශ්‍රද්ධාව තමන් තුලින් දකින්නේ නැහැ. තමන් ඒකට හුරුවක් නැහැ. බලන්න සමහර මිනිස්සු ශ්‍රද්ධාවෙන් කරන වැඩ, සදහැසිතින් සිදු කරන ක්‍රියා සමහර ශ්‍රද්ධාවක් නැති මිනිස්සුන්ට මහ මෝඩ ක්‍රියා හැටියටයි පේන්නේ. ඔවුන් සමහරක් විට දොස් නගනවා. තුන්රුවන පිළිබඳව සදහැසිතක් තියෙන සමහර උදවිය බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවනට සලකන විදිය බලන්න ශ්‍රද්ධාවක් නැති මිනිස්සු කොච්චර විවේචනයට ලක් කරනවද කියලා. ශ්‍රද්ධාව තියෙන කෙනා සමහරක් විට මහා පරිමාණෙන් දන් පැන් පුදමින් තමන් පින්න රැස් කරනකොට
තව සමහර සමාජයේ මිනිස්සු ඉන්නවා මොකටද ඔය තරම් දෙන්නේ? ඔය ඕන තරම් හම්බෙනවා ඒ අයට. හම්බෙන තැනටමයි දෙන්නේ. ඔන්න ඔය විදියට මේක අඩුතක්සේරුවෙන් කතා කරනවා. බුද්ධ පූජාව පිළිබඳව පවා අඩුතක්සේරුවෙන් කතා කරන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ශ්‍රද්ධාවක් නැති මිනිස්සෙකුට ශ්‍රද්ධාවන්තයින්ගේ සදහැ ක්‍රියාවන්, ශ්‍රද්ධාවන්ත කටයුතු දකින්න අහන්න කැමති නැහැ. මොකද ඒක තමා තුල නැහැ. තමන් තුලින් දකින්න නොලැබෙන කාරණාවක් තමයි මේ අන් අයකින් ඒකෙනා දකින්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒකෙනාට සතුටක් එන්නේ. අපි හැම වෙලාවෙම සතුටු වෙන්නේ අපි වගේම මිනිස්සු අපේ අදහස් වලට අනුගතව කටයුතු කරනවා නම්. ශ්‍රද්ධාවක් නැති කෙනෙකුට ශ්‍රද්ධාවක් නැති කෙනෙකුගේ කතාව හරියට අහගෙන ඉන්න පුළුවන් කතාවක්. එයා මට හොඳටම ගැළපෙන මිනිහෙක් කියලා ඒක නා තෝරගන්නවා. හැබැයි ඒක Tamanට හානිය පිණිස පවතිනවා. ඒ නිසා Taman සදහැසිතින් හොඳ පිංකම් කරනකොට ඒවා පිළිබඳව වරදවා කතා කරන මිනිස්සු, ශ්‍රද්ධාවක් නැති මිනිස්සු ඔබට අපට ඕන තරම් මේ සමාජයෙන් දකින්න ලැබෙනවා. මොකද ඒ අය ඒවා අහන්න කැමති නැහැ. ඊළඟට පින්වත්නි බලන්න, දුස්සීලස්ස සීලකතහ දුක්ඛතහ. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්නේ නැති, සත්ව ඝාතන අකුසල කර්ම සිදු කරන, හොරකම යන, කාමයන්හි වරදව හැසිරෙන, බොරු කියන, මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙකුට ඒ දේවල් කරන්න එපා කියනකොට සමහරක් විට ඒවා අහන්න කැමතිත් නැහැ. අහවලා කොච්චර හොඳට සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරනවද කියලා කියනකොට ඒ වගේ සිල්වන්තයින් ගැන කතා කරන්නවත් කැමති නැති දුස්සීලයෝ ඉන්නවා. දුස්සීල ගති ලක්ෂණ පෝෂණය කරගත්තු, තමන් තුලින් සිල්වත්කමක් පෙනෙන්නේ නැති, අඩුම ගානේ පංචශීල ප්‍රතිපදාවවත් නොරකින මිනිස්සු සිල්වන්තයින් දකින්නේ මහා මෝඩ පිරිසක් හැටියට. සැබවින්ම සීලවන්ත උදවිය සිල්වතුන් පිළිබඳව කතා කරන්න අහන්න බොහොම ප්‍රියයි. බලන්න පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ පංචශීල ප්‍රතිපදාව දිවි හිමියෙන් ආරක්ෂා කරන්න. දිවි හිමියෙන්. ජීවිතේ නැති වෙලා ගියත් මම පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා කියන හැඟීමෙන් පංචශීලය රකින්න. ඒ කියන්නේ Tamanට කරදරයක් ආවත් පන්සිල් කඩන්නේ. මොනම කරදරයක් ආවත් පංචශීල ප්‍රතිපදාවට හානියක් කරගන්නේ. සිල්වන්ත කෙනා කල්පනා කරනවා පංචශීල ප්‍රතිපදාව කඩ ජීවත් වෙනවට වඩා හොඳයි පංචශීලය ආරක්ෂා කරගෙන දවසක් වුණත් ජීවත් වුණොත්. අවුරුදු 100ක් හිටියත් වැඩක් වෙන්නේ නැහැ දුස්සීලන. සිල්වන්තව ඉන්න එක මොහොත බොහොම වටිනවා. ඒ නිසා සමහර උදවිය තමන්ගේ ජීවිතේ නැති වෙලා ගියත් සත්ව ඝාතන අකුසල කර්මයේ යෙදෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය අහිමි වෙලා ගියත්, බඩගින්නේ මැරිලා ගියත් හොරකම් කරන්නේ නැහැ. මොන විදියට තමන්ගේ ජීවිතයට හානියක් ආවත් කාමයන්හි වරදව හැසිරෙන්නේ නැහැ. මොන අභියෝගයක් ආවත් බොරු කියන්නේ. මොන ප්‍රශ්නයක් ආවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න යන්නේ නැහැ. ඒකේන හැම අභියෝගයක්ම ජය අරගෙන සිල්වන්තව ජීවිතය ගත කරන්න මහන්සි ගන්නවා. ඒ වගේ මිනිස්සු පිළිබඳව දුස්සීලයකට අහන්න ලැබුණාම ඒ දුස්සීලයා හිතන්නේ අර මිනිස්සයා මහ මෝඩ මිනිස්සෙක් කියලා. Tamanට කරදරයක් කරන්න එනවා නම් යම්කිසි සත්වයක ඒ සත්වයා මරලා දාලා Taman සැනසෙන්න තමයි දුස්සීලයා බලන්නේ. Tamanට කණ්ඩ නැත්තම් අනුන්ගේ ගෙයක් බිඳලා හරි, අනුන් අමාරුවෙන් හම්බ කරපු දෙයක් දැහැගෙන හරි Taman කණ්ඩ තමයි උත්සාහ කරන්නේ. පරපුරුෂ සේවන, පරධාර සේවනෙහි යෙදෙන්නමයි උනන්දු වෙන්නේ. බොරු කියලා හරි, බොරු සාක්ෂි දීලා හරි Taman හම්බ කරගෙන තමන්ගේ ගමන හදාගන්නයි උනන්දු වෙන්නේ. මත්ද්‍රව්‍ය භාවිතා කරනවා, වැරදි වැඩ කරනවා. ආන් ඒ වගේ දුස්සීලයකට සිල්වත් උදවිය ගැන කතාව අහන්න කැමති නැහැ. සීලේ ආනිසංස, සීලේහි වටිනකම පිළිබඳව අහන්න කැමති නැහැ. අපස්සුතස්ස බාහු සච්ච කතා දුක්ඛතහ. අල්පශ්‍රුතයාට බහුශ්‍රුත කතාව අහන්න කැමති නැහැ.
ධර්මය නොදන්න කෙනෙක්, ධර්මයේ පරිශීලනය කරන්න උවමනාවක් නැති, මෙච්චර ධර්මයේ විහිදෙන කාල සීමාවකදී උනත් ධර්මයට යොමු වෙන්නේ නැතුව කටයුතු කරන අල්පශ්‍රුතයා සමහරක් විට ධර්මය දන්න උදවිය ධර්මයේ පිළිබඳ සාකච්ඡා කරනකොට ඒවා අහගෙන ඉන්නවත් කැමැත්තක් නැහැ. නැගිටලා යනවා. ඒවා කඩාකප්පල් කරනවා. බලන්න සමහර අල්පශ්‍රුතයෝ ධර්ම සාකච්ඡාවක් එහෙම ඇති වුණාම ඒ ධර්ම සාකච්ඡාව එක්ක සූක්ෂම විදියට වෙනත් වල්පල් වලට යොමු කරනවා. මොකද ඒක නා කැමති නෑ ධර්මයට. සාමාන්‍යයෙන් අපි දන්නේ නැත්තම් අපි දන්නේ නැති විෂයක් පිළිබඳව කතා කරනකොට ටිකක් අකමැති. දැන් අපි හිතමු 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාගෙන් දෙන්නේ හොඳට ධර්මය දන්නවා. ඒ අය ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මය නොදන්න කෙනා මොකද කරන්නේ? බොහෝම ඉක්මනින් එතනින් මගහැරලා යන්නම තමයි උනන්දු වෙන්නේ. මොකද එයාට තේරෙන්නේ නැහැ. අල්පශ්‍රුතනං බහුශ්‍රුත කතාව ඒ කෙනාට අහන්න අකමැති කතාවක් බවට පත් වෙනවා. ඊළඟට මච්චරියස්ස චාග කතා දුක්ඛතා. මසුරු ගති ලක්ෂණ තියෙන ලෝභ මිනිසෙක් පරිත්‍යාගශීලීත්වයේ පිළිබඳව, දානය පිළිබඳව කතා කරන්නවත් කැමති නැහැ. මේ විදියට දන් දුන්නු ඇත්තෝ ඉඳලා තියෙනවා. ඒ අය මේ ආනිසංස ලැබලා තියෙනවා. මසුරු මල දුරු කරගෙන පරිත්‍යාගශීලී මනසක් ගොඩනගා ගන්න ඕන කියලා අනුශාසනා කරනකොට එහෙම ඒ අනුශාසනාවල් අහන්නවත් කැමති නැහැ. අන් අය කළ පරිත්‍යාග ගැන අහන්නවත් කැමති නැහැ. ඒව ප්‍රතික්ෂේප කරනවා. එයා බුද්ධිමතෙක් කියලා හිතාගෙන ඉන්නේ. අච්චර දෙයක් දෙන්න තරම් ඒ මිනිහා මහා මෝඩයෙක් හැටියට තමයි මසුරු මල සහිත ලෝභ කෙනා කල්පනා කරන්නේ. ඊළඟට දුප්පඤ්ඤස්ස පඤ්ඤකතා දුක්ඛතා. මෝඩ අඥාන මිනිසෙකුට ප්‍රඥාවන්ත කතාව අහන්න අකමැති කතා. දැන් බලන්න මේ සමාජයේ වැඩිපුරම ජීවත් වෙන්නේ ප්‍රඥාවන්ත උදවියද නැත්නම් ප්‍රඥාවක් නැති මිනිස්සුද කියලා ඇහුවොත් අපිට දෙන්න තියෙන උත්තරේ ප්‍රඥාවක් නැති මිනිස්සු තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ. උගත්කම සහ නූගත්කම කියන්නේ එකක්. උගත්තුනත් නූගත්තුනත් ප්‍රඥාවන්ත වෙන්න පුළුවන්. බුද්ධිමත් වෙන්න පුළුවන්. මේ ලෝකේ උගතුන් ඉන්නවා, නූගතුන් ඉන්නවා. උගතුන් අතරෙත් බුද්ධිමතුන් ඉන්නවා, නූගතුන් අතරෙත් බුද්ධිමතුන් ඉන්නවා. එතකොට මෙතන ප්‍රඥාව කියලා හඳුන්වන්නේ පින්වත්නි මේ ලෝකේ යථාර්ථය වටහාගත්තු ස්වභාවය. දැන් බලන්න ප්‍රඥාව දුර්වල වෙන හේතු ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඔය මිලින්ද ප්‍රශ්නයේදී මිලින්දු රජතුමාට නාගසේන හාමුදුරුවෝ බොහොම ලස්සන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ධර්ම දේශනාවලදී මේ ඇත්තෝ අහලා තියෙනවා ඒ කාරණා. චත්තාරෝ මේ මහරජ ලෝකේ අති බලා බුසා රාගෝ දෝසෝ මදෝ මෝහෝ එත්ත පඤ්ඤා නගාධති. චත්තාරෝ මේ මහරජ, මේ ලෝකේ මහරජතුමනි කරුණු 4ක් තියෙනවා. ලෝකේ අති බලා බුසා, හරි අතිශයින් භයානක. රාගෝ දෝසෝ මදෝ මෝහෝ, ඒ තමයි රාගය, ద్వේෂය, මදය සහ මෝහය. මෙන්න මේ රාගය යම්කිසි සිතක වඩවනවා නම් අහන දෙයක් නිසා, දකින දෙයක් නිසා, දැනෙන දෙයක් නිසා යම්කිසි කෙනෙකුගේ සිත තුළ රාගය ටික ටික වැඩෙනවා නම්, ద్వේෂය වැඩෙනවා නම්, මදය වැඩෙනවා නම්, මෝහය වැඩෙනවා නම් පෙන්නනවා එත්ත පඤ්ඤා නගාධති. ඒ හිතේ ප්‍රඥාවට ඉඩක් හම්බෙන්නේ නැහැ. එතකොට බලන්න රාගය, ద్వේෂය, මදය, මෝහය වඩන මිනිසුද මේ සමාජයේ වැඩි? රාගය, ద్వේෂය, මදය, මෝහය පාලනය කරන මිනිසුද වැඩි? 4 වටේම බලාගෙන යනකොට ඔබේ රාගයේ වැඩෙන දේවල් තමයි වැඩිපුරම හදලා තියෙන්නේ. ద్వේෂය වැඩෙන දේවල්ම තමයි දකින්න හම්බෙන්නේ. මදය, මත්වීම වැඩෙන දේවල්මයි දකින්න හම්බෙන්නේ. මෝහය වැඩි වෙන දේවල්, මුලාවීම වෙන්න පුළුවන් දේවල් තමයි 4 දිශාවෙන්ම අපට වැඩිපුරම දකින්න හම්බෙන්නේ. අපි වැඩිපුරම යන්න හදන්නේ රාගය, ద్వේෂය, මදය, මෝහය පිටුපස. ඒවා පිටුපස ලුහු බඳිනකොට මොකක්ද වෙන්නේ?
ප්‍රඥාවට තමන්ගේ හිතේ ඉඩක් හම්බෙන්නේ නැහැ. ප්‍රඥාවට තමන්ගේ හිතේ ඉඩක් හම්බෙන්නේ නැහැ නිසා රාගයේ වැඩෙන හිත මෝඩයි. ද්වේෂයේ වැඩෙන සිත මෝඩයි. මදය වැඩෙන හිත මෝඩයි. මෝහය වැඩෙන හිත මෝඩයි. එතකොට පින්වත්නි, එවැනි සිතකට ප්‍රඥාවන්ත උදවියගේ වචන ඔවුන් කතා කරන්නේ රාගයේ තියෙන ආදීනව. රාගය පාලනය කරන්නේ කොහොමද කියන එක. ද්වේෂයේ ආදීනවය. ද්වේෂය පාලනය කරන්නේ කොහොමද කියන එක. මෝහයේ ආදීනවය. මදයේ ආදීනවය. ඒවා පාලනය කරන එකේ වටිනකම, ඒවායේ ආනිසංස, මේ රාග ද්වේෂ මද මෝහ පාලනය කරපු කෙනෙකුගේ ජීවිතයේ තිබෙන අර්ථ සම්පන්න බව, ඒව ගැන තමයි කතා කරන්නේ. ඒ වගේ කතා අහන්න කැමැතිම නැහැ. ඒ නිසා තමයි ටෙලි නාට්‍යයක්, චිත්‍රපටියක්, පරිගණක ක්‍රීඩාවක්, ඒ වගේ රාග ද්වේෂ මද මෝහ වැඩෙන දේවල් නම් බොහොම උවමනාවෙන් කරා. ඒව එපා කියන තරමට එපා කියන මිනිස්සයා මහ යක්ෂයෙක් හැටියට තමයි දකින්නේ. මෝඩයෙක් හැටියට දකින්නේ. ඒක අඥාන කෙනාගේ ලක්ෂණය. මොකද එයා ප්‍රඥාවන්ත නැහැ. එයා රාගය, ද්වේෂය, මදය, මෝහය පිටුපස ලුහු බඳින කෙනෙක්. ඒ නිසා මෙන්න මේ ශ්‍රද්ධාවක් නැතිකම, දුස්සීලකම, අල්පශ්‍රුත වීම, මසුරු ගතිය සහ ප්‍රඥාවක් නැතිකම Tamanට ලොකු හානියක් ගෙනල්ලා දෙනවා. ඇයි ඒ කෙනාට ජීවිතේ සුවපත්භාවයට පත්වෙන කතා අහන්න කැමති නැහැ. ඒව ගැන කතා කරනකොට කේන්ති ගන්නවා, කුපිත වෙනවා, ද්වේෂය ඇති කර ගන්නවා, ප්‍රශ්න ඇති කර ගන්නවා. ඇයි? Taman තුල ඒවා දකින්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා පංචන්නම් භික්කවේ පුග්ගලානං කතා සුඛතහා. තව කෙනෙකුට තව කතාවක් බොහොම අහන්න ප්‍රිය. සුඛතහා කියලා කියන්නේ අහන්න ප්‍රියයි, කැමැති. අහන්න ප්‍රිය කැමැති කතාවක් බවට පත් වෙනවා. ඒ මොනවද? සද්ධස්ස භික්කවේ සද්ධා කතා සුඛතහා. ශ්‍රද්ධාවන්ත කෙනෙකුට ශ්‍රද්ධාව පිළිබඳ කතාව අහන්න කැමැති කතාවක් බවට පත් වෙනවා. බලන්න, ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ සිදු කරන වටිනා දේවල්, පුදු පූජා දැක දැක සතුටු වෙන මිනිස්සු කොච්චර ශ්‍රද්ධාවන්ත උදවියද. තමන් සදහැසිතින් යම්කිසි පින්කමක් කළාම ඒ වගේ ශ්‍රද්ධාවන්ත කෙනෙකුට ඒ පින්කම ගිහිල්ලා කියන්න පුළුවන් නම් මම මෙන්න මේ විදියට ධර්ම දානමය පින්කමක් සිද්ධ කළා, මම මෙන්න මේ විදියට බුද්ධ පූජාව පූජා කළා, මම මෙන්න මේ විදියට සිල් සමාදන් වුණා, මම මෙන්න මේ විදියට භාවනාව ප්‍රගුණ කළා, මම මෙන්න මේ විදියට අසරණයෙකුට පිහිට වුණා. ආන්නේ වගේ සදහැ සිතින් කරපු දෙයක් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට කිව්වොත් ඒකේනා අත් දෙක එකට එකතු කරගෙන වැඳගෙන අහගෙන ඉන්නේ. සාදු නද නංවමින් ඒ සතුට ප්‍රකාශ කරනවා. ඒ කරපු පින්කම් දැකලා ඔවුන් සතුටු වෙනවා. ඇයි? ශ්‍රද්ධාවන්ත කෙනා ශ්‍රද්ධාව පිළිබඳ කතාව අහන්න කැමැති කතාවක්. සීලවතෝ සීල කතා සුඛතහා. සිල්වන්ත කෙනෙකුට සීලය පිළිබඳ කතාව, සීලය ආරක්ෂා කර ගැනීමේ වටිනකම, සිල්වන්තකමේ තිබෙන ලාභය, මේව ගැන කතා කරනකොට ඒවා අහන්න බොහෝම ප්‍රියයි. මොකද තමන් තුළ ඒක තියෙනවා. සිල්වන්ත කෙනා තමන් තුළින් පුදුම සතුටක් භුක්ති විඳිනවා. ඒ සතුටු සිතින් ඒ කෙනා සිල්වතා පිළිබඳ වහගෙන ඉන්නවා. බහුසුතස්ස බාහුසච්ච කතා සුඛතා. බහුශ්‍රත කෙනාට බහුශ්‍රතයින් පිළිබඳ කතාව, බහුශ්‍රත කතාව අහන්න කැමැති කතාවක් බවට පත් වෙනවා. මොකද මේ බහුශ්‍රතකම තමන් තුළින් දකින්න. ඡාගවතෝ ඡාග කතා සුඛතා. පරිත්‍යාගශීලී ගති ලක්ෂණ තියෙන මසුරු ගතිය පාලනය කරගත්තු පරිත්‍යාගශීලීන්, පරිත්‍යාගයන් පිළිබඳව කතාව අහන්න කැමැති කතාවල් බවට පත් වෙනවා. අහවලා මෙන්න මේ විදියට පුදු පූජාවන් පවත්වනවා කියලා කියනකොට පුදුම සතුටක් ඒ අයට දැනෙන්නේ.
ඊළඟට පඤ්ඤවතෝ පඤ්ඤකතා සුකතා ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥා කතාව අහන්න කැමැති කතාවක් බවට පත් වෙනවා. කස්මාච භික්කවේ සද්ධස්ස සද්ධා කතා සුකතා. කොහොමද මේ ශ්‍රද්ධාවන්ත අයට ශ්‍රද්ධාව පිළිබඳව කතාව අහන්න ප්‍රිය වෙන්නේ? ඒ කෙනා ඒ තුලින් සතුටට පත් වෙනවා. ඇයි ඒ කෙනා තමන් තුලිනුත් ඒක දකිනවා. සද්ධා සම්පදං අත්තනි සම්පස්සති. ඒ ශ්‍රද්ධාව තමා තුලින් දකිනවා. ලබතිච්ච තතෝ නිදානම් පීති පාමොජ්ජං. ඒ නිසා පුදුම ප්‍රීති ප්‍රමෝදයක් ඒ කෙනා තුලින් ඇති වෙනවා. සීලවා භික්කවේ සීල කතාය කච්චමානාය නාභිසජ්ජති න කුප්පති න ව්‍යාපජ්ජති න පතිත්තීයති න කෝපංච දෝසංච අපච්චයංච පාතු කරෝති. ඒ කෙනා සීලවන්ත කතාව අහනකොට කේන්ති ගන්නෙ නෑ, තරහවකටපත් වෙන්නේ නෑ, ඊළඟට නොමනා කතා කියන්නේ යන්නේ නෑ. ඇයි? සීල සම්පදං අත්තනි සම්පස්සති. තමා තුලින් ඒක දකිනවා. මමත් සිල්වතේ. ඒ වගේම තමයි බහුසුතස්ස බාහුසච්ච කතා සුකතා. බහුසුතෝ භික්කවේ බාහුසච්ච කතාය කච්චමානාය නාභිසජ්ජති න කුප්පති න ව්‍යාපජ්ජති. බහුශ්‍රත කෙනා බහුශ්‍රත කතාව අහගෙන ඉන්නකොට ඒ කෙනා සුවපත් භාවයට පත් වෙනවා. එයා කේන්ති ගන්නෙ නෑ. ඇයි? සුත සම්පදං අත්තනි සම්පස්සති. ඒ බහුශ්‍රතකම තමා තුලින් දකිනවා. පරිත්‍යාගශීලී කෙනා පරිත්‍යාගය ගැනත් එහෙමයි. ඡාග සම්පදං අත්තනි සම්පස්සති. තමන් තුලින් ඒ පරිත්‍යාගය ගැන දකිනවා. ඒ නිසා ලබතිච්ච තතෝ නිදානම් පීති පාමොජ්ජං. ඒ නිසා ඒ කෙනා ප්‍රීති ප්‍රමෝදයක් ලබනවා. ප්‍රඥාවන්තයා එහෙමයි. ප්‍රඥාව ගැන කතාව අහන්න බොහොම ප්‍රියයි, කැමති. ඇයි? පඤ්ඤා සම්පදං අත්තනි සම්පස්සති. තමන් තමා තුලින් මේ ප්‍රඥාව දකිනවා. ඒ තුලින් ලබතිච්ච තතෝ නිදානම් පීති පාමොජ්ජං. පුදුම ප්‍රීති ප්‍රමෝදයක් ඇති කරනවා. ඔන්න ඔය කාරණා අහගෙන ඉන්නකොට ඒ කෙනාට හරි සුවයක් දැනෙනවා. සුඛතා කිව්වේ ඒකයි. එතකොට දැන් බලන්න පින්වත්නි, ශ්‍රද්ධාවක් නැත්තම් ශ්‍රද්ධාව ගැන කතාව අප්‍රියයි. දුස්සීලනම් සීලය ගැන කතාව අප්‍රියයි. අල්පශ්‍රුතනම් බහුශ්‍රුත කතාව අප්‍රියයි. මසුරු ගති ලක්ෂණ තියෙනවා නම් පරිත්‍යාගයේ පිළිබඳ කතාව අප්‍රියයි. මෝඩයි නම් ප්‍රඥා කතාව අප්‍රියයි. ඒව අප්‍රිය වෙනකොට වෙන්නේ මොකද්ද? ඒ කෙනා ශ්‍රද්ධාවන්තයෙක් වෙන්නේ නැහැ. ඒ සඳහා උනන්දු වෙන්නේ නැහැ. සිල්වන්ත කෙනෙක් වෙන්න උනන්දු වෙන්නේ නැහැ. බහුශ්‍රුත කෙනෙක් වෙන්න උනන්දු වෙන්නේ නැහැ. පරිත්‍යාගශීලී කෙනෙක් වෙන්න උනන්දු වෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයෙක් වෙන්න උනන්දු වෙන්නේ නැහැ. මෙන්න මේ සඳහන් කරපු ශ්‍රද්ධාව, සීලය, බහුශ්‍රුත බව, පරිත්‍යාගශීලී බව, ප්‍රඥාවන්තකම කියන කාරණා පහ තමා තුළ නැත්තම් ඒ කෙනාට සුවයක් නැහැ, නිවනක් නැහැ. ඒ නිසා තමන් මේ ගති ලක්ෂණ පෝෂණය කරන්න ඕන. ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙන්න. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ එකක්, භක්තිය කියන්නේ තව එකක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි, බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව පැහැදීමකින් ඇති කරගන්න අවබෝධය. නැත්නම් අවබෝධයකින් ඇති කරගන්න පැහැදීම. දැන් අපි උපදිනකොටම ශ්‍රද්ධාවන්ත නැහැ. අපි උපදිනකොටම බෞද්ධ, හැබැයි බෞද්ධ උනේ නාමිකව. අම්මයි තාත්තයි බෞද්ධ නිසා අපි බෞද්ධ. ඉපදෙනකොට හම්බෙන්නේ දෙමව්පියන්ගේ ආගමනේ. මුස්ලිම් අම්මට තාත්තට ලැබෙන දරුවත් මුස්ලිම්. කතෝලික අම්මට තාත්තට ලැබෙන දරුවා කතෝලික. හින්දු අම්මට තාත්තට ලැබෙන දරුවා හින්දු. බෞද්ධ අම්මට තාත්තට ලැබෙන දරුවා බෞද්ධ. ඒ විදියට එන්නේ නාමික ආගමක්. නාමික බෞද්ධ, නාමික කතෝලික, නාමික මුස්ලිම්, නාමික හින්දු. ඊට පස්සේ තේරෙන කාලේ එනකොට මොකද කරන්න ඕන? ඒ තම තමන්ගේ ආගම් පිළිබඳව පරිශීලනය කරන්න ඕන. හොඳට ඉගෙන ගන්න ඕන. තම තමන්ගේ ආගම් විතරක් නෙවෙයි, අන් අයගේ ආගම් පිළිබඳවත්
සොයන්න ඕන, විමසන්න ඕන. දැන් බෞද්ධය හැටියට ඉපදුනහම ත්‍රිපිටකය විතරක් නෙවෙයි අනිකුත් කාරණාත් පරිශීලනය කරන්න ඕන. Tamanට උපතින් ලැබුණු ආගම තමයි හරි ආගම කියලා හිතන එක නෙවෙයි. ඒ ආගම්වල උගන්වලා තියෙන කරුණු කාරණා මොනවද කියන එක විමසීම අපි කවුරුත් කළ යුතු දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හොයනකොට බුදුහාමුදුරුව සතුව තිබිච්ච ගුණ ගැන කල්පනා කරනකොට මෙනෙහි කරනකොට බුදුහාමුදුරුව අවුරුදු 45ක් පුරාවට දේශනා කරලා තියෙන ශ්‍රී සද්ධර්මය පරිශීලනය කරනකොට මේ සූත්‍ර දේශනා පරිශීලනය කරනකොට මහා සංඝරත්නය පිළිබඳව හඳුනා ගන්නකොට සංඝරත්නය පිළිබඳව විමසනකොට අන්නේ තුන්රුවන පිළිබඳව තුන්රුවනේ ගුණ පිළිබඳව විමසීමෙන් අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධය තුලින් ගොඩනැගෙන පැහැදීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාවේ තියෙන කොටස් දෙකක්. චල ශ්‍රද්ධා, අචල ශ්‍රද්ධා. චල කියන්නේ හෙළවෙනවා. අචල කියන්නේ නොසෙල්වෙන. නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ සෝතාපන්න ඵලයටපත් වුනහම. එතෙක් චල. හැබැයි චලනය වෙන වේගය අඩු කරගන්න පුළුවන් ධර්මයේ පරිශීලනය කරන තරමට. දැන් විචිකිච්ඡාව කියන්නේ සැකයනේ. එතකොට තුන්රුවන පිළිබඳව සැකය සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා යන්නේ සෝතාපන්න ඵලයටපත් වුනහම. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්ගේ ඉවත් වෙන සංයෝජන තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා දෙවෙනි එක තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකය. එතකොට සෝතාපන්න ඵලයටපත් වෙන තෙක් සැකය කියන එක තියෙන්න පුළුවන්. හැබැයි මේ සැකය කියන එකෙත් අවස්ථා තියෙනවා. සමහර අයගේ සැකය හරි අඩු සැකයක්, තුනී. සමහරුන්ගේ සැකය මහ විශාලයි. එතකොට මේ අධික ලෙස සෙලවෙනවා කියලා කියන්නේ ඒ කෙනාගේ ශ්‍රද්ධාව හරි භයානකයි. ඒක චලනය වෙනවා. එතකොට මේ ශ්‍රද්ධාව චල ශ්‍රද්ධාව තමයි සෝතාපන්න ඵලයටපත් වෙනකන් තියෙන්නේ. වේගය අඩු කරන්න ඕන, සෙලවෙන වේගය. සෙලවෙන වේගය අඩු කරන්න නම් තුන්රුවන හඳුනා ගන්න ඕන. එතකොට ප්‍රඥාව සහිත ශ්‍රද්ධාව, ප්‍රඥාව රහිත ශ්‍රද්ධාව කියලා තියෙනවා. සමහරුන්ගේ හරි ශ්‍රද්ධාවක් තියෙනවා, හැබැයි ප්‍රඥාවක් නැහැ. හරි මෝඩයි. ඒකට කියනවා මෝඩ ශ්‍රද්ධාව කියලා. මෝඩ ශ්‍රද්ධාව හරියන්නේ නැහැ. ප්‍රඥාවන්ත ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මේ මෝඩ ශ්‍රද්ධාව තියෙන මිනිස්සු තමයි සමහරක් විට බුදුහාමුදුරුවන්ගේ සමාධි බුද්ධ ප්‍රතිමාවේ අත උඩම ගිහිල්ලා ආප්ප පූජා කරනවා. බුදුහාමුදුරුව මේ පාත්‍රෙ තිබ්බොත් අරගෙන වළඳන්න බැරි වෙයි, අත උඩම ගිහිල්ලා තියන්න ඕන කියලා. සමහර වෙලාවට සමහරු හනුන්කූරු ටික පත්තු කරලා බෝධින් වහන්සේගේ මුල ගාවම ගහගෙන යනවා. පැන්කලේ අරගෙන අනිත් උපාසකම්ම කකුල් පුච්චගෙන ඕන ප්‍රදක්ෂිනා කරන්න. සමහරක් විට අර අපලේ දුරු වේවා, මේ අපලේ දුරු වේවා කියලා ගහන බැනර් එක ගිහිල්ලා අතු අල්ලගෙන සමහරකට අතු කඩාගෙන ගැට ගන්නවා. ශ්‍රද්ධාව තියෙන, ප්‍රඥාව නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන්නත් ඕන, ප්‍රඥාව තියෙන්නත් ඕන. බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝ රත්නයේ පිළිබඳව ඇති කරගන්න ප්‍රසාදයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න. හොඳට තුන්රුවන හඳුනා ගන්න. එතකොට තවත් ශ්‍රද්ධාවන්තයෙක්ගේ කතාව අහන්න කැමති. සාදු සිතින් ඒ අනුමෝදන් වෙන්න පුළුවන්. අනිත් කෙනෙක් සදහැසිතින් කරපු පින්කමක් අනුමෝදන් වෙන්න පුළුවන්. සිල්වන්තකම්. මොකද්ද සීලය කියන්නේ? කය සහ වචනය කියන දොරටු දෙක සංවරෙහි පිහිටුවා ගැනීම. සීලය ගැන පුරාණ විග්‍රහයකුත් තියෙනවා. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නත් ඉස්සෙල්ලා ඔය සීලය ගැන කතාවක් තිබුණා. ඒකනේ සීලබ්බත පරාමාස කියන්නේ, වැරදි සිල් වෘත. බුදුහාමුදුරුවන්ගේ විග්‍රහයක් තියෙනවා, ඊට පෙර ආපු විග්‍රහයක් තියෙනවා. පෙර ඉඳලා ආපු විග්‍රහයට තමයි සාර්ථක විග්‍රහය බුදුහාමුදුරුවෝ කළේ. සීල් රකින්නවා කියන එක බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් මිනිස්සු කරලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නපු සීලයම නෙවෙයි, ඒ සීලය හැටියට විග්‍රහ කරලා තිබිච්ච විදිය. ඔය සීලය පිළිබඳව පුරාණ විග්‍රහය තමයි යම්කිසි පුද්ගලයෙක්ගේ, සත්වයෙකුගේ
ස්වභාවය. ඒ සත්වයාගේ හැසිරීම, ඒ සත්වයා කතා කරන විදිය, කන විදිය, සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ ස්වභාවය ඒ විදියට අනුකරණය කිරීම සීලයයි. ඔක තමයි පුරාණ විග්‍රහය. ඒ කාලේ මිනිස්සු විවිධ සිල් සමාදන් වෙලා තියෙනවා. පන්සිල්, අටසිල්, දස්සිල් නෙවෙයි. වෙන සිල්. මොනවද? ගෝ සීල, අජ සීල, කුක්කුර සීල. ඒ කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මිත්‍යා දෘෂ්ටි ගණනාවක් තිබුණානේ. 2ක් මිත්‍යා දෘෂ්ටි කියලානේ හඳුන්වන්නේ. එතකොට සමහරු ඉඳලා තියෙනවා මේ බල්ලෝ වෙලා උපදින්නේ පව් කරපු අයයි, හරක් වෙලා උපදින්නේ පව් කරපු අයයි, පව් ඉතුරු කරගෙන මැරුණොත් හරක් වෙලා ඉපදිලා පව් ගෙවෙනවා, බල්ලෝ වෙලා ඉපදිලා පව් ගෙවෙනවා. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා පව් ටික ගෙවලා දාලා මැරුණොත් ස්වර්ගයේ උපදින්න පුළුවන්, පව් ගෙවලා දාන්න ඕන කියලා බල්ලෙක් වෙලා ඉපදිලා පව් ගෙවනවට වඩා මිනිසෙක් විදියට ඉපදුණා ඒ මනුස්ස ජීවිතයේදී බල්ලා වගේ ඉඳලා පව් ගෙවනවා නම් පිරිසිදු වෙන්න පුළුවන් කියන මෝඩ අදහස, මිත්‍යා දෘෂ්ටික අදහස මිනිසු ගාව තිබුණා. එහෙම තියාගෙන මොකද කළේ? බල්ලගේ ස්වභාවය අනුකරණය කරමින් බලු සීලයක් රැක්කා. බල්ලා වගේ තමයි අලු ගොඩේ ලගිනවා, බුරනවා. ඊළඟට හරකාගේ ස්වභාවය අනුකරණය කරලා ගෝ සීල රැක්කා. අර පව් ගෙවන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පැහැදිලි කළා බල්ලාගේ ස්වરૂපය අනුගමනය කරලා බලු සීල රැකලා කර්මයේ විපාක නවත්ත ගන්න පුළුවන්කම නැහැ. ඒ විදිහට පව් ගෙවා ගන්න බෑ. හරකාගේ ස්වභාවය අනුකරණය කරලා පව් ගෙවා ගන්න බෑ. තවත් පව් සිද්ධ කර ගන්නවා මිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ ක්‍රමවේදය අනුකරණය කිරීම ආර්ය සීලයයි. ඒක තමයි ශ්‍රේෂ්ඨම සීලය. අපි කය වචනේ හසුරවන්න ඕන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආදර්ශයට අරගෙන. ඒ තුල තිබුණේ ආර්ය බවක්, ශ්‍රේෂ්ඨ බවක්. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ වචන වලින් වැරදි සිදු වුණේ නැහැ. ඒව පිළිකුල් කළා, ප්‍රතික්ෂේප කළා. සිත සංවරයි, ගත සංවරයි, වචනය සංවරයි. එතකොට අපට අයිති මෙන්න මේ සිතකය වචනය කියන තුන්දොර සංවරෙහි පිහිටුවාගෙන වාසය කිරීම. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප යනාදී වශයෙන් වචනය හරහා සිදුවන වැරදි දේවල් ඉවත් කරලා දාලා පිරිසිදු දේ කතා කරන්න ඕන. සුභාසිත වචන කතා කරන්න ඕන. ඊළඟට තමන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන්ගේ අතපය හෙලවෙන විදිය ගැන, කකුල් දෙක ක්‍රියාත්මක වෙන විදිය ගැන තමන් වග කියන්න ඕන. මොනතරම් ශරීරයේ හයිය තිබුණත් සත්ව ඝාතන, හොරකම්, කාමයන් වරදව හැසිරීම ආදී පාවුකාර වැඩ කරන්න බෑ. පවිතු ක්‍රියාවලින් ඉවත් විය යුතුයි. අන්න ඒක තමයි සිල්වන්තකම. ගිහියන් හැටියට නිත්‍ය සීලයේ වශයෙන් තියෙන්නේ පංචශීල ප්‍රතිපදාව. ඒ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්න ඕන. ඒ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්නේ නැත්නම් දුස්සීල නම් සිල්වන්ත කතාව සීලය පිළිබඳව අහන්න කැමති නැහැ. බැනලා එලවනවා. මට උගන්වන්න දෙන්න එපා කියනවා. ඔය සීලය ඔහෙම තියාගන්න කියනවා. ඇයි අහන්න අකමැති එක? ඊළඟට බහුශ්‍රතකම ඕන. මොනවා ගැන දැනගත්තත් වැඩක් නැහැ ධර්මය දන්නේ නැත්තම්. මොකද ධර්මය තුල තමයි ලෝකේ යථාර්ථය ගැබ්බෙලා තියෙන්නේ. ගයක් දකින්නකොට ගයක් කියලා දැනගන්න ඉගෙන ගත්තාම මදි. මේ ගේ කියලා කියන්නේ, gedarak කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එකතු වෙලා හැදිච්ච කොටසක් කියන එක තේරුම් ගන්න ඕන. ඒක දැනගන්න පුළුවන්කම තියෙන ධර්මය දැනගත්තාම. පෙරහැරක් දිහා බලාගෙන ඉන්නකොට ගිනි බෝල කරකවනකොට ගිනි වලල්ලක් වාගේ පේන දේ ඇත්තටම තියෙන්නේ ගිනි බෝල දෙකක් වේගෙන් කැරකෙනකොට වලල්ල වගේ පේනවා කියලා දැනගන්න බුදුදහම ඉගෙන ගන්නවා. සත්ව පුද්ගල ස්වභාවයක් නෑ මේකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කොටස් ටිකක් එකට එකතු වෙච්ච ස්වභාවයක් කියලා තේරුම් ගන්න ධර්මය දැනගන්න ඕන. මේ ලෝකයේ විනිවිද දකින්න
යථාර්ථය දකින්න යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ධර්මයේ දැනගන්න ඕන. බහුශ්‍රතකම ඕන. ඒ වගේම පරිත්‍යාගශීලී වෙන්න ඕන. නිවන සලසා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාරණාවල අංක 1 තමයි දානය. ඔය සිල් රකින්නවා කියන්නේ එක්තරා විදිහක දානයක් තමයි. සත්තු මරලා Tamanට ලැබෙන්න දෙයක් තිබුණා නම් ඒක අත්හැරියා. හොරකම් කරලා ගන්න බලාපොරොත්තුෙන් හිටපු දෙයක් අත්හැරියා. කාමයන්හි වරදව හැසිරෙලා ලබන්න හිටපු තෘප්තියක් අත්හැරියා. බොරුවක් කියලා Tamanට ලබා ගන්න තිබිච්ච ලාභයක් අත්හැරියා. මද්ද්‍රව්‍ය භාවිතා කරලා ලබා ගන්න තිබිච්ච තෘප්තියක් අත්හැරියා. ඒකත් දානයක් තමයි. ඒතර පරිත්‍යාගශීලී වෙන්න ඕන. ඒක බොහොම වටිනවා. දානය Tamanට නිවනට ගෙන යන්න ලොකු හේතුවක්. සුගතිගාමී වෙන්න තියෙන හොඳ මාර්ගයක්. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ප්‍රඥාවන්ත වීම. ප්‍රඥාව ඇති කරගන්න. ප්‍රඥාව ඇති කරගන්න නම් රාගයේ ස්වභාවය, ද්වේෂයේ ස්වභාවය, මදයේ ස්වභාවය, මෝහයේ ස්වභාවය, කෙලෙස් වල සැබෑ ස්වභාවය හඳුනා ගන්න ඕන. ඒ හඳුනා ගන්න තරමට මේ කෙනාට ප්‍රඥාව වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් බණ අහනකොට මොකද වෙන්නේ? ප්‍රඥාව වැඩෙනවා. මේ කාල සීමාව තුළ රාග ద్వේෂ මද මෝහ යටපත් වෙලා පවතින්නේ. ඒ වෙනුවට ප්‍රඥාව ඇති වෙලා. මේවා අපට අත්‍යවශ්‍ය කාරණා. ඒ නිසා මේවා ප්‍රගුණ කරගත්තොතින් තමයි තව තවත් ඒ මග ඉදිරියට පෝෂණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ශ්‍රද්ධාවක් නැති වුණොත් ධර්ම මාර්ගය යන්න බෑ. හැම කුසලයකටම ශ්‍රද්ධාව මූලිකයි. ඊළඟට සීලයක් නැත්තම් බෑ. දුස්සීල වුණොත් පල්ලෙහාටමයි යන්නේ. අල්පශ්‍රුත වුණොත් පල්ලෙහාටමයි යන්නේ. මසුරු ගති ලක්ෂණ තිබුණොත් පල්ලෙහාටමයි යන්නේ. මෝඩ වුණොත් පල්ලෙහාටමයි යන්නේ. ඒ නිසා මේ ගුණධර්ම පෝෂණය කරන්න නම්, පෝෂණය කරගත්ත ගුණධර්ම තව තවත් වර්ධනය කරන්න නම් අපි ඒ ශ්‍රද්ධාව ගැන, සීලය ගැන, බහුශ්‍රතකම ගැන, ඊළඟට පරිත්‍යාගය ගැන, ප්‍රඥාව ගැන කතාව අහන්න කැමති මිනිස්සු වෙන්න ඕන. එහෙම අහන්න කැමති මිනිස්සු බවට පත් වෙන්න අපි ඒ වගේ ගුණධර්ම වැඩෙන විදියට වැඩ කරන්න ඕන. අද මේ දේශනාව ඔස්සේ අපි පැහැදිලි කරලා දෙන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ පෝෂණය කරගන්න ශ්‍රද්ධාව, සීලය, බහුශ්‍රතකම, පරිත්‍යාගශීලීත්වය සහ ප්‍රඥාව. මේවා වඩනවා නම් ඔබ හැමදාම සුවසේ වාසය කරන කෙනෙක්. මරණාසන්න මොහොතේදී තමන් සැනසෙන කෙනෙක් බවට පත්වේවි. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව ඔබට හේතු වාසනා වේවා. සදහැ සිතක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාවන්ත කෙනා තමන්ගේ සතුට වඩා වර්ධනය කරගන්නවා. ඒ නිසා බොහෝම වටින පින්කමක් අද සම්පූර්ණත්වයට පත් කළේ. පින්කමක් කරනකොට ඒ පින්කම දැක බලා සතුටට පත් වෙන්න පුළුවන් නම් ඒක මහා පින වැඩෙන්න හේතු වෙන කටයුත්තක්. අපි දන්නවා මේ ලෝකෙ කොහේ හිටියත් පින්කම් කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්, භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. ලෝකෙ කොහේ හිටියත් පුළුවන්. අද ඉන්නේ මොන රටේද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. දැන් ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි පිට රටවල් වල ඉන්නේ. අපි පිට රටවල් වල ඉන්නකොට සමහර විට අපිට නිතර දන් දෙන්න හාමුදුරුවෝ හම්බෙන්නේ. පන්සල් වලට යන්න පන්සල් නැහැ. බණක් අහන්න විදියක් නැහැ. එතකොට ගොඩාක් වෙලාවට අපේ පිට රටවල් වල ඉන්නේ නැත්තෝ මොකද කරන්නේ? ඒ අය ලංකාවේ ඉන්න ඥාතීන්ට හිතයිෂීන්ට මුදල් යොදවලා මෙන්න මේ අහවල් පින්කම කරන්න කියලා මතක් කරනවා. එතකොට පින්කම සම්පූර්ණද නැද්ද කියලා ඇහුවොත් පින්කම සම්පූර්ණයි. පිනක් සිද්ධ වෙනවද නැද්ද කියලා ඇහුවොත් පිනක් සිද්ධ වෙනවා. ඇයි? මූලික තල්ලුව දීලා තියෙන්නේ ඔබ. එතකොට පින්වත්නි, පින්කම කරන දිහා බලාගෙන ඉන්න පුළුවන් නම්, දැන් අපිට තාක්ෂණෙත් දියුණුයි, ඒ විදිහට පින්කම් බලාගෙන ඉන්න පුළුවන්. පින්කම කළා කියලා ඒ තොරතුරු අහනකොට Tamanට පින් අනුමෝදන් වෙන්න පුළුවන් නේ. පින්කම කළා හා සමානයිනේ. දැන් සමහරක් විට දැන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කරලා තියෙනවා මේ විදිහේ ක්‍රමවේද.
පින්කමක් කරන තැනම ඉන්න ඕනේ. සමහරකට පින්කම කරන තැන ඉන්න කෙනාට වඩා පින් සිද්ධ කරගෙන ඈත ඉන්න කෙනා. පින්කමක් කළාට පස්සේ අපි මේ විදියට පින්කම කළා මෙන්න මේ ඒ තොරතුරු අහගන්න ඕන. ඒ තොරතුරු තව කෙනෙකුට කියන්න ඕන. කියනකොට Tamanට පුළුවන් නම් හිතේ ප්‍රසාදය ඇති කරගන්න. ඒ තුල පින තියෙනවා. ඒ නිසා මේ පින කියලා කියන්නේ කොච්චර මේ කායිකව ක්‍රියාත්මක වුණත් හිත හදාගන්න ක්‍රමයක්. Taman සමහරකට කායිකව මේ පින්කමට සම්බන්ධ නොවුනත් Tamanට හිත ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් නම් අර පින්කම දිහා බලලා අඩුවක් නැතුව මේ පින්කම සිද්ධ කළා වෙනවා. ඒ නිසා මේ විදේශගත විඳගෙන අද අපි ලංකාවේ ඉඳලා බණ කියන්නේ. අද මෙහි ඉඳලා බණ කිව්වත් කොච්චර දුරක හිටියත් ඔබට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඔබ මහා පින්කමක් කළ පිරිසක් බවට පත් වෙනවා. ඉතින් අද බලාපොරොත්තු වෙච්ච පින්කම ඉතාම හොඳින් සම්පූර්ණත්වයට පත් කළා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලමහින් මේ කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ස්වීඩනයේ පදිංචි මාලනී සහ මැනිකේ සමග කුරුණෑගල පදිංචි අශෝකා මැනිකේ යන දියණියන් විසින්. එයත් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 22කට පමණ පෙර මිය පරලෝ සැපත් කේ.ඩී. ඇස්ලින් පෙරේරා මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. එතුමියට පරලොව සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දායකත්වයේ දරන්නට යෙදුණු ස්වීඩනයේ පදිංචි මාලනී සහ මැනිකේ, ඒ වගේම කුරුණෑගල පදිංචි අශෝක මැනිකේ යන අයගේ පවුල්වල සියලුම ඥාති හිතයිසීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට, නිදුක් නිරෝගී සුව පතන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොරෝනා වසංගතය දුරු වෙලා ලක්වැසි ලෝවැසි හැමෝටම නිදුක් නිරෝගී සුවය පතන්නත්, දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී සුව පතන්නත්, ඒ වගේම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන්ට කාර්ය මණ්ඩලයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා, සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා, මේ වසංගත තත්වයන් දුරුව ගිහින් ලොවට යහපත උදා වෙත්වා. දෙවියොත් පතන බෝධියකින් මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. ittavataච amhihi සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච amhihi සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සග්ග සම්පත්ති සිද්ධියා. ittavataච amhihi සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 22කට පෙර පරලෝසපත් KD ඇසලින් පෙරේරා මෞතුමියට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් KD ඇසලින් පෙරේරා මෞතුමියට සුගතිගාමීව චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. එමෙන්ම මෙම ධර්ම දානමය පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ස්වීඩනයේ පදිංචි මාලනී මැණිකේ සහ කුරුණෑගල පදිංචි අශෝකා මැණිකේ යන පින්වත් දියණියන් විසින්. එම පින්වත් දියණිවරුන්ටත් නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.